11 විද්‍යාව භෞතික විද්‍යාව යටතේ ඔයගොල්ලන්ට තියෙන 10 වෙනි පාඩම තමයි විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. මේ පාඩමේදී ප්‍රධාන මාතෘකා 5ක් යටතේ කරුණු හැදෑරීමක් සිද්ධ කරනවා. පළවෙනි මාතෘකාව තමයි විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය. මේකෙදි ක්ෂමතාවය කියන්නේ මොකක්ද? විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය මනින්නේ කොහොමද කියලා කරුණු හදාරනවා. දෙවෙනි කොටස තමයි විද්‍යුත් උපකරණවලදී වැයවන ශක්තිය. මේකෙදි විද්‍යුත් උපකරණයක වැයවන ශක්තිය මනින ආකාරය අධ්‍යයනය කරනවා. තුන්වෙනි කොටස තමයි විද්‍යුත් උපකරණවල කාර්යක්ෂමතාවය හා බලශක්ති සංරක්ෂණය. මේ කොටසේදී කාර්යක්ෂම උපකරණයක් කියන්නේ මොකක්ද? කාර්යක්ෂම උපකරණයක් තෝරා ගැනීමෙන් අපිට ලැබෙන වාසි මොනවාද යන ආදිය අධ්‍යයනය කිරීමක් සිදු කරනවා. ඊළඟ කොටස තමයි ගෘහ විද්‍යුත් පරිපථ. මේ කොටසේදී විදුලි බලාගාරයක නිපදවෙන විදුලිය නිවසක් වෙතට පැමිණීමේදී සිදුවන වෙනස්කම් හා නිවසට ලබාගත් විදුලිය නිවසේ අනෙකුත් උපකරණ වලට බෙදී යන ආකාරය සහ එයට දායක වන උපාංග පිළිබඳ අධ්‍යයනය කරනවා. ඊළඟ කොටස තමයි විද්‍යුත් ශක්තිය මැනීම. මේදී විද්‍යුත් උපකරණයකදී වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය මැනීමක් සිද්ධ කරනවා. අපි එදිනෙදා ජීවිතයේදී කරන බොහෝ කාර්යයන් ප්‍රමාණයක් පහසු කර ගැනීම සඳහා අපි විද්‍යුත් උපකරණ භාවිතා කිරීමක් සිද්ධ කරනවා. මෙහිදී අපි කරන්නේ විද්‍යුත් උපකරණයට විදුලිය ලබා දුන්නාට පස්සේ ඒ උපකරණය මගින් අපිට අවශ්‍ය කාර්ය කළ දෙන එක. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේදී කරන බොහෝම කාර්යයන් පහසු කර ගැනීම සඳහා විදුලිය භාවිතා කිරීමක් සිද්ධ කරනවා. අපි ඒ ලබා දෙන විදුලිය ඒ උපකරණය මගින් අපිට අවශ්‍ය කාර්ය කර ගැනීමට අවශ්‍ය ශක්තිය බවට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි ඒ උපකරණය විද්‍යුත් උපකරණයක් ලෙස හඳුන්වනවා. විද්‍යුත් උපකරණ කිහිපයක් හා ඒ වගේ ශක්ති පරිවර්තනය ඊළඟට බලමු. ප්‍රතිදීප්ත පහන. ඒ කියන්නේ විදුලි බල්බ් එකක අපි විදුලි බල්බ් එකට විද්‍යුත් ශක්තිය ලබා දුන්නාම ඒ විදුලි පහන ප්‍රතිදීප්ත පහන මගින් විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කිරීමක් සිද්ධ කරනවා. අපිට එතකොට අවශ්‍ය වෙන්නේ විද්‍යුත් ශක්තිය නෙමෙයි ආලෝක ශක්තිය. රූපවාහිනියේදී විද්‍යුත් ශක්තිය ආලෝකය හා ශබ්දය බවට පරිවර්තනය කිරීමක් සිද්ධ කරනවා. අපි රූපවාහිනියට විදුලිය ලබා දීලා ආලෝකය හා ශබ්දය තමයි බලාපොරොත්තු වෙන්නේ. ගුවන් විදුලියකදී විද්‍යුත් ශක්තිය ශබ්දය හෙවත් ධ්වනි ශක්තිය බවට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. විදුලි පෝරණුවක් ගත්තාම විද්‍යුත් ශක්තිය මගින් තාප ශක්තිය බවට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. විද්‍යුත් උපකරණ කිහිපයක් වන ශුද්ධ තරංග උඳුන, ප්‍රේරක උඳුන හා විදුලි තාපක යන විද්‍යුත් උපකරණ තුනෙන්දීම අපි ඒ උපකරණයට විද්‍යුත් ශක්තිය ලබා දීලා බලාපොරොත්තු වෙන්නේ තාප ශක්තිය. ඒ කියන්නේ අපි ඒ විද්‍යුත් උපකරණ වලට විදුලිය ලබා දුන්නාම ඒ විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය කිරීමක් ඒ උපකරණ මගින් සිද්ධ වෙනවා. මෝටරයකදී විද්‍යුත් ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම සමහර විද්‍යුත් උපකරණවලදී මූලික ශක්ති පරිවර්තනයෙන් පසුව දෙවන ශක්ති පරිවර්තනයක්ද සිද්ධ වෙනවා. ඒකට උදාහරණයක් දීලා තියෙනවා. සූත්‍රිකා බල්බයේ සූත්‍රිකාවේදී විද්‍යුත් ශක්තිය
තාපයට පරිවර්තනය වී එමගින් සූත්‍රිකාවේ උෂ්ණත්වය වැඩි වී ආලෝකය පිටවේ. ප්‍රතිදීප්ත පහන්වලදී විද්‍යුත් ශක්තිය පළමුව පාර්ජම්බල කිරණ බවටත් එය දෙවනුව දෘශ්‍යාලෝකය බවටත් පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒවයිදී ශක්ති පරිවර්තන 3ක් තියෙනවා. ප්‍රධාන ශක්ති පරිවර්තනයන් වලදී අතරමැදි ශක්ති පරිවර්තනයක්ද සිදුවන අවස්ථාවක් විදිහට අපිට ඒ උදාහරණය ගන්න පුළුවන්. පාඩමේ ප්‍රධාන පළවෙනි මාතෘකාව තමයි විද්‍යුත් උපකරණයක ක්ෂමතාවය. මුලින්ම අපි ක්ෂමතාවය කියන්නේ මොකක්ද කියලා බලමු. උපකරණයක ක්ෂමතාවය කියන්නේ ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය. මේකට අපි කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියලත් හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍ය යාන්ත්‍රික කාර්යයන් වලදී මෙන්ම විද්‍යුත් කාර්යවලදීද ක්ෂමතාවය කියන්නේ එකකටමයි. ඒ කියන්නේ කාල ඒකකයකදී වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ තප්පරයකදී වැය වන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. අපි රූප සටහනක් ආධාරයෙන් ඒක පොඩ්ඩක් බලමු. මෙහිදී අපි විද්‍යුත් උපකරණය V වෝල්ටීයතාවයකින් ක්‍රියා කරමින් I ධාරාවක් ලබා ගන්නා විද්‍යුත් උපකරණයක් ලෙස සලකමු. මෙහිදී විද්‍යුත් ප්‍රභවය හා විද්‍යුත් උපකරණය සම්බන්ධ කරාම විද්‍යුත් උපකරණය හරහා V විභවාන්තරයක් ක්‍රියා කළා I ධාරාවක් ඇද ගැනීම සිද්ධ කරනවා. එහිදී විද්‍යුත් උපකරණය ශක්තිය මුදා හැරීමක් සිද්ධ කරනවා. V විභවාන්තරයක් යටතේ I ධාරාවක් ගලන විට ක්ෂමතාවය හෙවත් ශක්ති උත්සර්ජන ශීඝ්‍රතාවය P නම් අපි ක්ෂමතාවය කියන්නේ විභවාන්තරයේ ධාරාවෙත් ගුණිතය. සමීකරණයක් විදිහට මේක ගත්තාම ක්ෂමතාවය සමානයි විභවාන්තරයේ වැඩි කිරීම ධාරාව. අපි මේක ඒකක වලින් ගත්තාම P සමානයි VI කියලා තමයි ගන්නෙ. මෙහිදී අපි විභවාන්තරය වෝල්ට් වලින් මනිනවා, ධාරාව ඇම්පියර් වලින් මනිනවා. එතකොට අපිට ක්ෂමතාවය වොට් වලින් ලබා ගැනීමක් සිද්ධ කරන්න පුළුවන්. ක්ෂමතාවය මනින විදිහ ඉගෙන ගත්ත නිසා අපි ඒක අවබෝධ වෙන්නත් එක්ක උදාහරණ ගණන් කීපයක් බලමු. පළවෙනි උදාහරණය සූත්‍රිකා බල්බයක් වෝල්ට් 12ක විභවාන්තරයක් හරහා සම්බන්ධ කළ විට එය හරහා 1.5 ඇම්පියර් ධාරාවක් ගලා යයි. බල්බයේ ක්ෂමතාවය කොපමණද? මේකට අපිට කෙලින්ම අපි ඉගෙනගත්ත සමීකරණයම යොදා ගන්න පුළුවන්. විභවාන්තරයයි ධාරාවයි ලබා දීලා තියෙන නිසා විභවාන්තරය හා ධාරාවේ ගුණිතයෙන් ක්ෂමතාවය ලැබෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ හින්දා P සමානයි VI සමීකරණයේදී V වෙනුවට 12යි වෝල්ට්, I වෙනුවට 1.5යි ඇම්පියර් යොදා ගත්තාම ඒවයි ගුණිතයෙන් අපිට 18යි වොට් කියලා ක්ෂමතාවය ලැබෙනවා. දෙවැනි උදාහරණයේ විදිහට විදුලි තාපකයක් වෝල්ට් 200ක බල සැපයීමෙන් ක්‍රියා කරයි. එයට වොට් 2000ක ක්ෂමතාවයක් ඇතනම් එය ලබා ගන්නා ධාරාව සොයන්න. මේකටත් අපිට P සමානයි VI කියන සමීකරණය තමයි යොදා ගන්න තියෙන්නේ. මේකෙදී අපිට ක්ෂමතාවය දීලා ධාරාව තමයි හොයන්න තියෙන්නේ. එතකොට P වෙනුවට 2000යි වොට්, V වෙනුවට 200යි වෝල්ට් යොදලා I හොයන් හෙව්වහම I අපිට 10යි ඇම්පියර් කියලා ලබා ගන්න පුළුවන්. තුන්වෙනි උදාහරණය බලමු. විදුලි පන්දමක බල්බයක ක්ෂමතාවය 0.75 වොට් වේ. එය ඇදගන්නා ධාරාව 0.3 ඇම්පියර් නම් ඒ ක්‍රියා කරන වෝල්ටීයතාවය සොයන්න. මේකෙදී අපිට ක්ෂමතාවයයි ධාරාවයි දීලා වෝල්ටීයතාවය තමයි සොයන්න තියෙන්නේ.
ඒකෙදිත් අපි P සමානයි VI කියන සමීකරණයම යොදලා ඒකෙදි P වෙනුවට 0.75 I වෙනුවට 0.3 ආදේශ කරාම V 0.25 වෝල්ට් කියලා ලැබෙනවා. විද්‍යුත් තාපක වලට අපි විදුලිය ලබා දුන්නාම විද්‍යුත් තාපකය කියන උපකරණය මගින් විදුලිය තාප ශක්තිය බවට පරිවර්තනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. විද්‍යුත් තාපනවල තාපන දඟරයේ ඇත්තේ ප්‍රතිරෝධයක් පමණක් නිසා අපි ලබා දෙන විද්‍යුත් ශක්තිය තාපය බවට පමණක් පරිවර්තනය වීමක් සිද්ධ කරනවා. නමුත් වෙනත් උපකරණවලදී ප්‍රතිරෝධයක් තියෙනවා. ඒ හින්දා අනිත් උපකරණවලදී අපි ලබා දෙන විද්‍යුත් ශක්තියෙන් කොටසක් තාපය බවට පරිවර්තනය වීමක් සිද්ධ කළා. ඉතිරි කොටස තමයි විද්‍යුත් ශක්තිය අපිට අවශ්‍ය ශක්තිය බවට පරිවර්තනය වීම සිද්ධ වෙන්නේ. පාඩමේ ඊළඟ ප්‍රධාන මාතෘකාව තමයි විද්‍යුත් උපකරණවලදී වැයවන විද්‍යුත් ශක්තිය. අපි ක්ෂමතාවය ගැන කතා කරද්දී කිව්වා ක්ෂමතාවය කියන්නේ යම් උපකරණයක ශක්තිය වැයවීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ඒකක කාලයකදී වැයවන ශක්ති ප්‍රමාණයට කියලා. එතකොට අපිට තේරෙනවා විද්‍යුත් උපකරණයක් භාවිතා කරන කාලය අනුව අපිට ඒ උපකරණයට වැයවෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා කියලා. ඒකක කාලයකදී වැයවෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය හෙවත් ක්ෂමතාවය අපි P වලින් සංකේතවත් කරලා ගතවන කාලය T වලින් සංකේතවත් කරාම අපිට වැයවෙන ශක්ති ප්‍රමාණය E වලින් සංකේතවත් කරන්න පුළුවන්. අපි ක්ෂමතාවය කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය කියලා ගත්තාම ක්ෂමතාවය ලබා ගන්න පුළුවන් P සමානයි E බෙදීම T කියලා. මේ සමීකරණයේ E කියන්නේ වැයවෙන විද්‍යුත් ශක්තිය හින්දා අපි E උක්ත කරාම E සමානයි PT කියලා සමීකරණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ වැයවෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය සමානයි ක්ෂමතාවය වැඩි කිරීම කාලය කියලා ලැබෙනවා. මෙහිදී අපි ක්ෂමතාවය වොට් වලින් කාලය තප්පර වලින් ආදේශ කරාම අපිට වැයවෙන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් ලබා ගන්න පුළුවන්. උපකරණයක ක්ෂමතාවය හොයද්දී අපි P සමානයි VI කියලා සමීකරණයක් ගත්තා. මේකෙදී අපි ශක්තිය හොයනකොට E සමානයි PT කියලා සමීකරණයක් ගත්තා. මේකෙදී අපි P කියන්නේ ක්ෂමතාවය කියලා කිව්වා. එතකොට අපිට P තියෙන තැනට VI කියන සමීකරණය ආදේශ කරන්න පුළුවන්. එතකොට අපිට ලැබෙනවා E සමානයි VIT කියලා සමීකරණය. ඒ කියන්නේ විද්‍යුත් ශක්ති ප්‍රමාණය සමානයි විභවාන්තරය වැඩි කිරීම ධාරාව වැඩි කිරීම කාලය කියලා. අපිට ලැබෙන ගානකදී අපිට උපකරණයේ ක්ෂමතාවය දීලා නැත්තම් අපිට උපකරණයේ වෝල්ටීයතාවය හා ධාරාව ආදේශ කරලා ශක්ති ප්‍රමාණය හොයන්න පුළුවන්. එතකොට මේ සමීකරණය. එතකොට ඒ සමීකරණය තමයි E සමානයි VIT. මෙහිදී අපිට විද්‍යුත් ශක්ති ප්‍රමාණය ජූල් වලින් ලබා ගන්න නම් විභවය වෝල්ට් වලින් සහ ධාරාව I වලින් ආදේශ කිරීමක් සිද්ධ කරන්න ඕන. උපකරණයක විද්‍යුත් ශක්තිය මනින්න පුළුවන් සමීකරණ දෙකක් අපිට එතකොට යොදා ගන්න පුළුවන්. E සමානයි PT එක සමීකරණයක්. අනිත් සමීකරණය තමයි E සමානයි VIT. උපකරණයේ ක්ෂමතාවය ලබා දීලා තියෙන අවස්ථාවක E සමානයි PT කියන සමීකරණයත් ක්ෂමතාවය ලබා දීලා නැතුව වෝල්ටීයතාවය සහ ධාරාව ලබා දීලා තියෙන අවස්ථාවක E සමානයි VIT කියන සමීකරණයත් අපිට යොදා ගන්න පුළුවන්.
උදාහරණ ගානක් විදිහට අපි මේක බලමු. වොට් 60ක විදුලි බල්බයක් පැය 2ක් දල්වා තැබීමේදී වැයවන මුළු විද්‍යුත් ශක්තිය සොයන්න. මේකෙදී අපිට ශ්‍රමතාවය ලබා දීලා තියෙන හින්දා E සමානයි PT කියන සමීකරණය යොදා ගන්න පුළුවන්. මේකෙදී අපි අපිට ශක්තිය ජූල් වලින් ලැබෙන්න නම් අපි කාලය තප්පර වලින් ආදේශ කරන්න ඕනි කියලා කිව්වා. ඒ හින්දා පැය 2 අපි තප්පර වලට හරවලා තමයි ආදේශ කරන්න ඕනි. E සමානයි PT කියන සමීකරණයට ආදේශ කරාම P වෙනුවට 60යි වොට්, T වෙනුවට 2 වැඩි කිරීම 60 වැඩි කිරීම 60. ඒ කියන්නේ අපි පැය 2 තප්පර වලට හරවලා තමයි ආදේශ කිරීමක් සිද්ධ කරන්නේ. එතකොට අපිට වැයවන විද්‍යුත් ශක්ති ප්‍රමාණය 4,32,000යි ජූල් කියලා හම්බ වෙනවා. තවත් උදාහරණයක් බලමු. වෝල්ට් 2ක බල්බයක් තුලින් 0.4 ඇම්පියර් ධාරාවක් ගලා යයි. මේ බල්බය මිනිත්තු 30ක් දල්වා තැබූ විට වැයවන විද්‍යුත් ශක්තිය කොපමණද? මේකදී අපිට ශ්‍රමතාවය ලබා දීලා නැහැ. ඒ හින්දා අපි E සමානයි VIT කියන සමීකරණය තමයි යොදා ගන්න ඕනි. මේකදී V වෙනුවට වෝල්ට් 2, I වෙනුවට 0.4 ඇම්පියර් ආදේශ කළා. T වෙනුවට මිනිත්තු 30 තප්පර වලින් 30 වැඩි කිරීම 60 කියලා ආදේශ කරන්න ඕනි. එතකොට අපිට ශක්තිය විදිහට ලැබෙනවා 1440යි ජූල් කියලා. මතක තියාගන්න අපිට හැම වෙලාවෙම කාලය තප්පර වලින් ආදේශ කරන්න ඕනි. පාඩමේ ඊළඟ මාතෘකාව තමයි විද්‍යුත් උපකරණවල කාර්යක්ෂමතාවය හා බලශක්ති සංරක්ෂණය. මුලින්ම බලමු අපි කාර්යක්ෂම උපකරණයක් තෝරගන්නේ කොහොමද කියලා. අපි දන්නවා අපි මොකක් හරි වැඩක් කරන්න ගියාම අපිට ඒ වැඩේ කරන්න යොදා ගන්න පුළුවන් උපකරණ කීපයක් තියෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ අවස්ථාවේදී යොදාගන්නේ අපිට ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන් උපකරණය. අපි ඒ උපකරණය කාර්යක්ෂම උපකරණයක් කියලා හඳුන්වනවා. ආලෝකය ලබා ගැනීම සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් උපකරණ ලෙස සූත්‍රිකා බල්බ, ප්‍රතිදීප්ත පහන් බට, සුසංහිත පහන් ආදිය යොදා ගන්න පුළුවන්. ඒ වුණාට අපි මෙහිදී LED බල්බ යොදා ගැනීම කාර්යක්ෂමයි කියලා හොයාගෙන තියෙනවා. LED බල්බ යොදා ගැනීමේ වාසි ලෙස ආයු කාලය වැඩිවීම, විදුලි පරිභෝජනය අඩුවීම දක්වලා තියෙනවා. නමුත් LED බල්බයක් මිලදී ගැනීමේදී වැයවන මූලික පිරිවැය වැඩි හින්දා LED බල්බ භාවිතය සීමා වෙලා තියෙනවා. නමුත් LED බල්බයක් අපි භාවිතා කරනවා නම් අපිට ඒ LED බල්බය ගැනීමේදී වැයවන මුදලට වඩා වැඩි ඉතිරියක් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි පුළුවන් සෑම අවස්ථාවලදීම කාර්යක්ෂම උපකරණයක් තෝරගන්න ඕනේ. එතකොට අපිට බලශක්තිය ඉතුරු කර ගැනීමක් කරන්න පුළුවන්. අපි තවත් කාර්යක්ෂම උපකරණ කීපයක් බලමු. විදුලිය භාවිතා කරලා ආහාර පිසීම සිද්ධ කරන උඳුන්වලදී තාපය අපතේ යෑම නිසා කාර්යක්ෂමතාවය අඩු වෙලා තියෙනවා. ජලය රත් කිරීම වැනි කටයුත්තක් සඳහා ඉතාම කාර්යක්ෂම උපකරණය ලෙස ගිල්ලුම් තාපකය හඳුන්වා දීලා තියෙනවා. එම ගිල්ලුම් තාපකය කාර්යක්ෂමයි කියලා කියන්නේ තාපන දංගඩියේ උපදින මුළු තාපයම ජලයට ලැබෙන හින්දා. එහිදී අපි ලබා දෙන විද්‍යුත් ශක්තිය ප්‍රමාණය අපතේ යන්නේ නැති හින්දා එහි කාර්යක්ෂමතාවය 100%ක්ම වගේ අපිට ප්‍රයෝජනයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඒ හින්දා ගිල්ලුම් තාපකය කියන්නේ හොඳ කාර්යක්ෂම උපකරණයක්. තාපන පළක සහිත උඳුන් තාපහානි වීම අඩු නිසා වඩා කාර්යක්ෂමයි. ශුද්ධ තරංග උඳුන්ද කාර්යක්ෂම උපකරණයක් ලෙස හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම
මේස විදුලි පංකාත් සීලිං විදුලි පංකාවලට වැඩිය කාර්යක්ෂමයි කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි සීලිං විදුලි පංකා වෙනුවට මේස විදුලි පංකා භාවිතා කරනවා නම් අපිට බල ශක්ති ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි කාර්යක්ෂමයි උපකරණයක් විදිහට අපි සාමාන්‍යයෙන් භාවිතා කරන රූපවාහිනී වලදී පැරණි රූපවාහිනී වලදී කැතෝඩ කිරණ නල භාවිතා වෙන්නේ. ඒ හින්දා ඒකෙදී අපිට වැයවන ශක්ති පරිභෝජනය වැඩි. නමුත් දැන් වෙළඳපොලේ තියෙන LED රූපවාහිනී වල LCD තිරයක් භාවිතා වන හින්දා ඒ රූපවාහිනී කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඒ කියන්නේ පැරණි රූපවාහිනී වලට වැඩිය අලුතෙන් නිෂ්පාදනය කරන LCD තිරය සහිත රූපවාහිනී වඩාත් කාර්යක්ෂමයි. අපි පුළුවන් සෑම විටම අඩු බලශක්ති ප්‍රමාණයක් පරිභෝජනයට ගනිමින් වැඩි කාර්යක්ෂමතාවයක් සහිතව ක්‍රියා කරන උපකරණ භාවිතා කිරීම සුදුසු වෙනවා. ඒක බලශක්ති අර්බුදයට ලොකු පිළියමක් වෙනවා. අපිට විද්‍යුත් ශක්තිය අපතේ නොයවීම සඳහා එදිනෙදා ජීවිතයේදීත් කරන්න පුළුවන් කාර්යයන් ගොඩක් තියෙනවා. ඒ අතර අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, සතියකට අවශ්‍ය රෙදි එකවර මැද ගැනීම, අවශ්‍ය ආලෝක ප්‍රමාණය පමණක් ලබා දෙන වැඩි කාර්යක්ෂමතාවයක් සහිත විදුලි බුබුළු භාවිතය ඒ අතරින් ප්‍රධාන වෙනවා. අපි විද්‍යුත් උපකරණයක කාර්යක්ෂමතාවය සමීකරණයක් විදිහට ගත්තාම කාර්යක්ෂමතාවය කියන්නේ ප්‍රතිදාන ශක්තිය බෙදීම ප්‍රධාන ශක්තිය වැඩි කිරීම 100%. මෙහිදී අපි ප්‍රතිදාන ශක්තිය කියන්නේ උපකරණය මගින් අපිට ලබා දෙන ශක්තිය හෙවත් ප්‍රයෝජනවත් ශක්ති ප්‍රමාණයට. ප්‍රධාන ශක්තිය කියන්නේ අපි උපකරණයට ලබා දෙන ශක්තිය. කාර්යක්ෂමතාවය සෑම විටම ප්‍රතිශතයක් ආකාරයෙන් ඉදිරිපත් කරන නිසා 100න් වැඩි කිරීම සිද්ධ කරනවා. අපි උපකරණයකට ලබා දෙන ශක්ති ප්‍රමාණය 100යි කියලා ගත්තොත් සාමාන්‍යයෙන් විද්‍යුත් ශක්තියෙන් 40ක් ඒ කියන්නේ 140ක් විතර තාපය ලෙස අපතේ යනවා කියලා හිතුවොත් අපිට අවශ්‍ය කාර්ය ප්‍රමාණය කිරීමට උපකරණය මගින් වැය කරන්නේ 60ක් විතරයි. එතකොට අපි උපකරණයකට විදුලිය ලබා දීලා ඒ උපකරණයෙන් අපි නැවත බලාපොරොත්තු වෙන්නේ තාප ශක්තියක් නෙමෙයි නම් පුළුවන් සෑම අවස්ථාවකදීම එසේ තාපය නිපදවීමට වැයවන ශක්ති ප්‍රමාණය අඩු උපකරණ භාවිතා කිරීම තමයි සුදුසු වෙන්නේ. පාඩමේ ඊළඟ ප්‍රධාන මාතෘකාවක් විදිහට ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ ගෘහ විද්‍යුත් පරිපථ කියන කොටස. මේකෙදී අපි ගෘහ විද්‍යුත් පරිපථයක අඩංගු කොටස් හා ඒවායේ කාර්ය ගැන අධ්‍යයනයක් සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා නිවෙස් වලට විදුලිය ලබා ගැනීමක් සිද්ධ කරන්නේ ජාතික විදුලි බල ජාලයෙන් කියලා. සාමාන්‍යයෙන් නිවෙසකට අවශ්‍ය වෝල්ටීයතාවය වෙන්නේ වෝල්ට් 230. විදුලි බලාගාරයක කෙලින්ම මේ 230 වෝල්ට්ම නිෂ්පාදනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. විදුලි බලාගාරයක නිෂ්පාදනය කරන විභවය අධිකර පරිණාමක හා අවකර පරිණාමක යොදා ගනිමින් විභවය වැඩි කිරීම හා අඩු කිරීම කළා තමයි විදුලි බලාගාරයක ඉඳලා නිවසක් වෙතට විදුලිය පැමිණෙන්නේ. මේකෙදි ඉස්සෙල්ලම
විදුලි බලාගාරයක ජනනය වන විද්‍යුත් ශක්තිය කිලෝවෝල්ට් 132ක් හෝ කිලෝවෝල්ට් 220ක් වැනි ඉහළ විභවයකට පත් කිරීමක් සිද්ධ කරනවා. මේ සඳහා යොදාගන්නේ අධිකර පරිණාමක. ඊට පස්සේ ඒ වැඩි වෝල්ටීයතාවයකට පත් කරපු විභවය තමයි දිවයින පුරා බෙදා හැරීමක් සිද්ධ කරන්නේ. ඊට පස්සේ ඒ ඉහළ වෝල්ටීයතාවය ජාල උපපොළවල් වලදී, එහෙම නැත්නම් අපි ඒවා උප බෙදා හැරීම් මධ්‍යස්ථාන කියලා හඳුන්වනවා. ඒ ජාල උපපොළවල් වලදී නැවත කිලෝවෝල්ට් 33කට හෝ කිලෝවෝල්ට් 11ක් වැනි විභවයක් දක්වා අඩු කිරීමක් සිද්ධ කරනවා. එතකොට අපි යොදාගන්නේ අවකර පරිණාමකයක්. එතකොට ජාල උපපොළවල් වල තියෙන්නේ අවකර පරිණාමක. ඊට පස්සේ නැවතත් අවකර පරිණාමක යොදා ගනිමින් නිවෙස් වලට අවශ්‍ය 230 වෝල්ට් දක්වා ඒ 33 කිලෝවෝල්ට් හෝ කිලෝවෝල්ට් 11ක විභවය අඩු කිරීමක් සිද්ධ කළා. 230 වෝල්ට්, ඒ කියන්නේ වෝල්ට් 230ක වෝල්ටීයතාවයක් තමයි නිවෙස් වලට ලබා දීමක් සිද්ධ කරන්නේ. මේකේ ඔයගලන්ට රූප සටහනක් ඒක පැහැදිලි වෙන්න දක්වලා තියෙනවා. විදුලි බලාගාරයක නිපදවෙන විභවය කිලෝවෝල්ට් 220කට නංවලා එය 11 කිලෝවෝල්ට් වලට පත් කිරීමක් සිද්ධ කරනවා. එතන මැද තියෙන එතකොට පරිණාමකය අපි අවකර පරිණාමකයක් කියලා හඳුන්වා ගන්න ඕනි. නැවත 11 කිලෝවෝල්ට් අගය 230 වෝල්ට් අගයකට පත් කළා තමයි නිවෙස් වලට බෙදා හැරීමක් සිද්ධ කරන්නේ. එතන තියෙන පරිණාමකයත් අවකර පරිණාමකයක් විදිහට හඳුනා ගන්න ඕනි. ඊළඟට අපි නිවසේ ඇති විද්‍යුතයේ ලක්ෂණ ඉගෙන ගමු. සංඛ්‍යාතය හර්ට්ස් 50යි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. ඒ කියන්නේ ධන හා ඍණ ලෙස වෙනස් වෙමින් තමයි පවතින්නේ. වෝල්ටීයතාවය වෝල්ට් 230යි. ඒක නම් දන්නවනේ. නිවසට සැපෙන 230 වෝල්ට් වෝල්ටීයතාවය නිවස වලට එන්නේ සේවා රැහැන් කියන රැහැන් මගින්. අපිට ප්‍රධාන රැහැන් වර්ග දෙකක් තියෙනවා. සජීවී රැහැන් සහ උදාසීන රැහැන් ලෙස. සජීවී රැහැන් L අකුරෙනුත් උදාසීන රැහැන් N අකුරෙනුත් සංකේතවත් කරනවා. ගෘහ විද්‍යුත් පරිපථයක් මගින් නිවසට සැපෙන විද්‍යුත් ධාරාව අවශ්‍ය විදුලි උපකරණ වලට බෙදා හැරීමක් සිද්ධ කරනවා. සේවා රැහැන් මගින් ඔයගලන්ට රූප සටහනක් තියෙනවා, ඒකේ බලන්න පුළුවන්. සේවා රැහැන් මගින් අධිධාරා පරිපථ බිඳිනයට එන විද්‍යුතය විදුලි මීටරයට සම්බන්ධ වෙනවා. විදුලි මීටරය මගින් පාරිභෝගික ඒකකය හා සම්බන්ධ වෙනවා. පාරිභෝගික ඒකකය මගින් නිවසේ අවශ්‍ය උපකරණ වලට විදුලිය බෙදා හැරීමක් සිද්ධ කරනවා. මේකෙදි අධිධාරා පරිපථ බිඳිනය හා විදුලි මීටරය නිවසින් පිටත තියෙන උපකරණ ලෙසත් පාරිභෝගික ඒකකය නිවස ඇතුළත තියෙන උපකරණ ලෙසත් හඳුනා ගන්න පුළුවන්. හරි, පාඩමේ ඊළඟ කොටස විදිහට ඔයගොල්ලන්ට පේන්න තියෙනවා දැන් ගෘහ විද්‍යුත් පරිපථයක පරිපථ සටහන. මේකෙදි L කියලා දක්වලා තියෙන්නේ සජීවී රැහැන, N කියලා දක්වලා තියෙන්නේ උදාසීන රැහැන. ඔයගොල්ලෝ හොඳට බලන්න සජීවී රැහැන ගෘහ විද්‍යුත් පරිපථයේ සෑම උපාංගයක් සමගම සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වුණාට උදාසීන රැහැන අධිධාරා පරිපථ බිඳිනය සමග සම්බන්ධ වෙන්නේ නැහැ. අන්න ඒක ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕනේ. උදාසීන රැහැන අධිධාරා පරිපථ බිඳිනය සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ගෘහ විද්‍යුත් පරිපථයේ අනෙක්
සෑම උපාංගයක් සමගම සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා. අධිධාරා පරිපථබිඳීනයෙන් ලැබෙන විභවය විදුලිය ඊළඟට විදුලි මීටරයටත් විදුලි මීටරය මගින් වෙන්කරණය මගින් පැන්නුම් ස්විචයටත් පැන්නුම් ස්විචය විබිදුම් පෙට්ටියටත් සම්බන්ධ වෙලා තියෙනවා. විබිදුම් පෙට්ටිය මගින් අදාළ විද්‍යුත් උපකරණ සඳහා විදුලිය බෙදා හැරීමක් සිද්ධ වෙලා තියෙනවා. මේකෙදි වෙන්කරණය පැන්නුම් ස්විචය හා විබිදුම් පෙට්ටිය පාරිභෝගික ඒකකය කියලා හඳුන්වනවා. අධිධාරා පරිපථබිඳීනය හා විදුලි මීටරය නිවසින් පිටතත් පාරිභෝගික ඒකකය නිවස තුලත් තමයි තියෙන්නේ. විබිදුම් පෙට්ටිය මගින් විදුලිය බල්බ කෙවෙනි ආදියට බෙදා හැරීමක් සිද්ධ කරනවා. උදාසීන රැහැන ඔයගොල්ලෝ බලන්න රූපේ පැත්තෙන් පෙන්නලා තියෙනවා. උදාසීන රැහැන භූගත කළා තමයි තියෙන්නේ. අපි ඒක භූගත කළා තියෙන හින්දා තමයි ඒ රැහැන අපි උදාසීන රැහැනක් කියලා හඳුන්වන්නේ. මොකද අපි පොළවේ විභවය ශුන්‍යයි කියලා තමයි සලකන්නේ. ඒ හින්දා ඒ රැහැන භූගත කළා තියෙන හින්දා ඒ රැහැනේ විභවයත් ශුන්‍යයි කියලා සලකලා ඒ රැහැන අපි උදාසීන රැහැන ලෙස නම් කරනවා. සජීවී රැහැන තුල තමයි 230 වෝල්ට් විභවයක විදුලිය ගමන් කිරීමක් සිද්ධ කරන්නේ. ඊළඟට අපි ගෘහ විද්‍යුත් පරිපථයක උපාංග ගැන ඉගෙන ගමු. මුලින්ම තියෙන්නේ අධිධාරා පරිපථබිඳීනය. නමුත් පැරණි ගෘහ විද්‍යුත් පරිපථවල අධිධාරා පරිපථබිඳීනය වෙනුවට භාවිතා කරලා තියෙන්නේ සේවා විලායකය. ඒ දෙකෙන්ම සිද්ධ කරන්නේ එකම කාර්යයක්. නිවසට සැපෙන විදුලිය ඉස්සෙල්ලම සජීවී රැහැනට සම්බන්ධ කොට ඇති අධිධාරා පරිපථබිඳීනය හරහා තමයි ගමන් කිරීමක් සිද්ධ කරන්නේ. අධිධාරා පරිපථබිඳීනය හරහා ගමන් කළ හැකි උපරිම ධාරාව ඇම්පියර් 40ක් ලෙස දක්වලා තියෙනවා. ඒ කියන්නේ ඇම්පියර් 40ට වඩා වැඩි ධාරාවක් පරිපථය හරහා ගමන් කරාම ඒ ධාරාව විසන්ධි වීමකට ලක් වෙනවා. ඒක නැවත අපිට අධිධාරා පරිපථබිඳීනයේ තියෙන ලීවරය ඉහළ දැමීම මගින් නැවත විදුලිය සංධි කිරීමක් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ප්‍රධාන කාර්යයක් තියෙනවා. අධිධාරා පරිපථබිඳීනය මගින් හෝ සේවා විලායකය මගින් විසන්ධි වීමක් සිද්ධ වෙන්නේ සජීවී රැහැන පමණයි. සේවා විලායකය හා අධිධාරා පරිපථබිඳීනයේ රූප සටහන ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. උඩ තියෙන රූප සටහන අධිධාරා පරිපථබිඳීනය, යට තියෙන රූප සටහන සේවා විලායකයේ රූප සටහන. මේ කොටස පටන් ගද්දිම ඔයගොල්ලන්ට කිව්වා නිවෙස් වලට විදුලිය ලබා ගන්නේ ජාතික විදුලි බල ජාලයෙන් කියලා. ඒ හින්දා අපි නිවෙසට විදුලිය අරගෙන තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ විදුලිය ප්‍රමාණයට අපි මිලක් ගෙවන්න ඕනේ. අපි ඒ ගෙවන මුදල තීරණය කරන්නේ අපිට සැපෙන විදුලි ප්‍රමාණයෙන් අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණයට අනුව. අපි නිවස තුළ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය කිලෝවොට් පැය වලින් තමයි මැනීම සිද්ධ කරන්නේ. අපිට
අපි පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මනින්නේ විදුලි මීටරය මගින්. අධිධාරා පරිපථ බිඳිනයට හෝ සේවා විලායකය හරහා පැමිණෙන විදුලිය ඊළඟට සජීවී රැහැන හා උදාසීන රැහැන මගින් විදුලි මීටරයට ලබා දීමක් සිද්ධ කරනවා. මේ විදුලි මීටරය මගින් නිවස තුළ පරිභෝජනය කරන විදුලි ප්‍රමාණය මැනීමක් සිද්ධ කළා ඒකේ ඒකක වශයෙන් සටහන් වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි මාසයක් තුළ භාවිතා කරලා තියෙන ඒකක ප්‍රමාණයට අනුව අපිට අපි පාවිච්චි කරපු විදුලි ප්‍රමාණයට මුදලක් නියම වෙනවා. මනු කියවන්න ඇවිල්ලා විදුලි මීටරයේ සටහන් වෙලා තියෙන ඒකක ප්‍රමාණයට අනුව විදුලි බිල්ල සෑදීමක් තමයි සිද්ධ කරන්නේ. අපි ගෘහ විද්‍යුත් පරිපථවලදී විදුලි මීටරය හා අධිධාරා පරිපථ බිඳිනය විදුලි බල මණ්ඩලයට අයත් දේපලක් විදිහට තමයි සැලකන්නේ. විදුලි මීටරය අපේ ගෙදර තිබුණට ඒක විදුලි බල මණ්ඩලයට අයත් දේපලක් විදිහට තමයි සැලකීම සිද්ධ කරන්නේ. අපිට ඒ සම්බන්ධ විදුලි මීටරයේ කුමක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒක අපිට මැදිහත් වෙලා කෙලින්ම ඍජුවම සෑදීමක් සිද්ධ කරන්න බෑ. ඒක විදුලි බල මණ්ඩලයට දන්වල විදුලි බල මණ්ඩලය හරහා තමයි විදුලි මීටරයේ කුමක් හෝ දෝෂයක් තියෙනවා නම් නැවත පිළිසකර කිරීමක් සිද්ධ කරන්නේ. ඒක අනිවාර්ය කරුණක් ලෙස සලකලා තියෙනවා. අපි ඊළඟට කතා කරන්න යන ගෘහ විද්‍යුත් පරිපථ උපාංගය තමයි වෙන්කරණය. එහෙමත් නැත්නම් ප්‍රධාන විලායකයේ සහිත ප්‍රධාන ස්විචය. මේ කොටසෙන් මේ වෙන්කරණයෙන් පස්සේ අපිට හම්බ වෙන ගෘහ විද්‍යුත් පරිපථ උපාංග තියෙන්නේ නිවස ඇතුලේ. අපිට මීට කලින් අපි කතා කරපු විදුලි මීටරයයි අධිධාරා පරිපථ බිඳිනයයි කියන උපාංග තියෙන නිවසෙන් පිටත මේ නිවසෙන් පිටත තියෙන මේ උපාංග දෙක හඳුන්වන්නේ සේවා දායකයා සතු දේපලක් විදිහට. ඒ කියන්නේ විදුලි බල මණ්ඩලයේ සතු දේපලක් විදිහට තමයි මේ උපාංග දෙක සලකන්නේ. ඒ කියන්නේ ඒ සම්බන්ධ මොකක් හරි ගැටලුවක් ඇති වුනහම විදුලි බල මණ්ඩලයට දැනුම් දීලා ඒක निराකරණය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට මේ වෙන්කරණය ඇම්පියර් 30 අධිධාරා පරිපථ බිඳිනයක් ලෙසද ක්‍රියා කරයි කියලා තියෙනවා. ඒ කියන්නේ වෙන්කරණයක් මගින් මේ පරිපථය හරහා ඇම්පියර් 30ට වඩා වැඩි ධාරා ගමන් කරාම මේ පරිපථය විසන්ධි කිරීම සිද්ධ කරනවා කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා ඕනෑම අවස්ථාවක මෙහි ඇති ද්විධ්‍රව ස්විච ලීවරය පහළට දැමීම මගින් නිවසේ විදුලි පරිපථ සජීවී සහ උදාසීන රැහැන් සමග ඇති සම්බන්ධතා කපා හරි. මේක ද්විධ්‍රව ස්විචයක් නේ. ඒක නිසා මේ ස්විචය පහළට දැම්මහම මේ සජීවී රැහැන උදාසීන රැහැන කියන දෙකම සමග තියෙන සම්බන්ධය නැති වෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වෙන්කරණයේ අපි සාමාන්‍ය නිවසේ ඇතුලේ තියෙන විදුලි බුබුලක් දැල්වන්න පාවිච්චි කරන ස්විච් එකයි අතර වෙනස්කමක් තියෙනවා. ඒ තමයි දැන් මේකේ වෙන්කරන එක මේ ලීවරය පල්ලෙහාට දැම්මහම පරිපථය විසන්ධි වීම තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ පරිපථය ඕෆ් වෙනවා. ඒ වුණාට දැන් බල්බ් එකක් දැල්වන්න පාවිච්චි කරන ස්විච් එකකදී ඒ ලීවරය පල්ලෙහාට දැම්මහම වෙන්නේ පරිපථය සංවෘත වෙන එක. එන්න ඒක තමයි මේ වෙන්කරණේ එහෙම නැත්නම් මේන් ස්විච් එකේ සාමාන්‍ය ස්විච් එකයි තියෙන වෙනස්කම. ඊළඟට කියනවා පැරණි ගෘහ විද්‍යුත් පරිපථවල මේ වෙනුවට ඇම්පියර් 30 විලායකයක් හා ද්විධ්‍රව ස්විචයකින් සැදුම්ලත් ප්‍රධාන ස්විචයක් භාවිතා කරනු ලැබිය කියලා.
ඊළඟ වැදගත් කරුණ තමයි මේ ප්‍රධාන ස්විචය මගින් මුළු නිවසේටම ලැබෙන විදුලිය කපා හරින්න පුළුවන් ඕනෙම වෙලාවක. ඒ කියන්නේ මොකක් හරි හදිසි අවස්ථාවකදී ගිනි ගැනීමක් වගේ අවස්ථාවකදී විදුලිය කපා හරින්න පුළුවන් මේ ප්‍රධාන ස්විචය මගින්. ඒ වගේම තමයි නිවසේ මොකක් හරි අලුත්ටටිය කටයුත්තක් කරනවා නම් ප්‍රධාන ස්විචය මගින් ප්‍රධාන ස්විචය ලීවරය පල්ලෙහාට දාලා මේ මුළු නිවසේම තියෙන විදුලිය කපා හරින්න ඕනි. මේ රූපේ පෙන්වලා තියෙනවා වෙන්කරන එක බාහිර පෙනුම. මේ වෙන්කරනේ ලීවරේ තියෙන පල්ලෙහා. ඒ කියන්නේ පරිපථය විසන්ධි වෙලා තමයි තියෙන්නේ. ඒකෙම පරිපථ සටහන තමයි ඒ රූපේ ඉස්සරහින් පෙන්වලා තියෙන්නේ. ඊළඟට ශේෂ ධාරා පරිපථ බිඳිනය එහෙමත් නැත්නම් පැන්නුම් ස්විචය. වෙන්කරණයෙන් පසුව සජීවී හා උදාසීන රැහැන් සම්බන්ධ වන ද්විතර ස්විචයක් සහිත උපකරණයක කියලා තියෙනවා. ඒ කියන්නේ මේකත් අපි කලින් කතා කරපු වෙන්කරණය වගේම ද්විතර ස්විචයක්. ඒ කියන්නේ මේකේ ලීවරේ පල්ලෙහාට දැම්මහම සජීවී රැහැන උදාසීන රැහැන කියන රැහැන් දෙකම සමග තියෙන සම්බන්ධය කපා හරිනවා. ඒ වගේම තමයි මේකේ ප්‍රධාන කාර්යය නිවසියන්ව විදුලි සැරවැදීමෙන් ආරක්ෂා කර ගැනීම. ඒ වගේමයි මේ මගින් අධික ධාරාවක් ගැලීමේදී පරිපථය ස්වයංක්‍රීය විසන්ධි කෙරේ කියලා තියෙනවා. ඒ කියන්නේ මේකේ උදාහරණයක් විදිහට දීලා තියෙනවා ලෝහ උපකරණයක බාහිර ලෝහ ආවරණයකට හෝ පොළවට විදුලිය කාන්දු වීම කියන අවස්ථාවවලදී විදුලිය විසන්ධි වීම මේ ශේෂ ධාරා පරිපථ බිඳිනය මගින් සිද්ධ වෙනවා. ඉතින් මේ අධිධාරා මේ පරිපථ හරහා ගමන් කරාම ගිනි ගැනීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ මගින් මේ ඒ වගේ දේවල් වලින් මේ ගෘහ විද්‍යුත් පරිපථයට හානි සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වලින් වළක්වන්න තමයි මේ ශේෂ ධාරා පරිපථ බිඳිනය පාවිච්චි කරන්නේ. ඊළඟට කරුණක් කියලා තියෙනවා මෙතන සාමාන්‍ය ස්විචයක ලීවරය පහතට කළ විට සංවෘත වන අතර ශේෂ ධාරා පරිපථ බිඳිනයක ස්විච ලීවරය ඉහළට කළ විට සංවෘත වේ. මේකේ මේ සාමාන්‍ය ස්විචයක් කියන එකෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍ය විදුලි බුබුලු දැල්වන්න පාවිච්චි කරන ස්විච් තියෙන්නේ. ඒවට අර කලිමුත් කිව්වා වගේ මේකේ ශේෂ ධාරා පරිපථ බිඳිනයේ ක්‍රියාකාරීත්වයේ ලීවරයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ අර අපි කලින් කතා කරපු වෙන්කරණයේ ක්‍රියාකාරීත්වය වගේමයි. ඒ කියන්නේ ශේෂ ධාරා පරිපථ බිඳිනයේ ලීවරය පල්ලෙහාට දැම්මහම සිද්ධ වෙන්නේ පරිපථය විසන්ධි වීම. ඊළඟට අපි කතා කරනවා ගෘහ විද්‍යුත් පරිපථ උපාංගය තමයි විබෙදුම් පෙට්ටිය. මේ විබෙදුම් පෙට්ටිය මගින් කරන්නේ නිවසේ පරිභෝජනය සඳහා විදුලිය බෙදා හරින එක. එතකොට ආලෝක පරිපථවලට කෙවෙනි පරිපථවලට විදුලිය බෙදා හැරීම සිද්ධ වෙනවා. ආලෝක පරිපථ ගත්තාම ආලෝක පරිපථවල සාමාන්‍යයෙන් බල්බ් එකක් ගත්තාම ඒක පාවිච්චි කරන්නේ අඩු විද්‍යුත් ශක්තියක්නේ. එතකොට ආලෝක පරිපථ මේ විදිහට වෙනම නිර්මාණය කරලා තියෙනවා. එනකොට අපි බැලුවොත් එහෙම අපි මුළුතැන්ගේ පාවිච්චි කරන උපකරණ ගත්තාම විදුලි පෝරණුව, විදුලි උඳුන ඒ වගේ දේවල් ගත්තාම ඒවා ගොඩක් ලොකු ශක්තියක් පරිභෝජනය කරනවා. ඉතින් මේ ලොකු ශක්තියක් පරිභෝජනය කරන විද්‍යුත් උපකරණ කෙවණි හරහා තමයි විදුලිය ලබා ගන්නෙ. එතකොට මේ කෙවණි පරිපථ වෙනම නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ආලෝක පරිපථයක් ගත්තාම ඒ ආලෝක පරිපථයේ ලබා ගන්න උපරිම ධාරාව ඇම්පියර් 6ක් විතර. මේ වගුව ඇතුලේ සටහන් කරලා තියෙන කරුණ තමයි මම දැන් මේ විස්තර කරන්නේ. ඊළඟට මේ කෙවණි පරිපථ ලබා ගන්න උපරිම ධාරාව ඇම්පියර් 13ට විතර සීමා කරලා තියෙනවා. ඊළඟට කියනවා පැරණි විබෙදුම් පෙට්ටිවල විලායකද නව විබෙදුම් පෙට්ටිවල සිඟිති පරිපථ බිඳිනද භාවිතා කරයි කියලා. ඉතින් මේකට හේතුව තමයි මේ විලායකයක් පාවිච්චි කරාම විලායක මගින් කරන්නේ කිසියම් නිශ්චිත ධාරාවකට වඩා වැඩි ධාරාවක් ඒ කම්බිය හරහා විලායක කම්බිය හරහා ගමන් කළොත් එimhe විලායකය පිච්චිලා යනවා. එතකොට මේ විලායකය අලුත් වැඩියා කරන්න ඕනේ. ඒ කියන්නේ වෙන විලායක කම්බියක්
දැමීම අවශ්‍ය වෙනවා. ඉතින් මේක නඩත්තු කටයුතු අමාරු නිසා තමයි මේ දැන් විලායක පාවිච්චි වෙනවා අඩු. ඉතින් මේකේ පල්ලෙහෙන් රූපයක් පෙන්වලා තියෙනවා නව විබෙදුම් පෙට්ටියක රූපෙකුයි පැරණි විබෙදුම් පෙට්ටියක රූපෙකුයි. ඉතින් මේ රූපේ බලන්න මේ MCB කියලා නව විබෙදුම් පෙට්ටිය MCB කියලා නම් කරලා තියෙන්නේ සිඟිති පරිපත බිඳින මේ සිඟිති පරිපත බිඳින හරි විලායක හරි සම්බන්ධ කරනවා නම් අනිවාර්යෙන් සම්බන්ධ කරන්නේ සජීවී රැහැනට. ඉතින් මේ බලන්න නව විබෙදුම් පෙට්ටිය L1 L2 L3 කියලා දිගට නම් කරලා තියෙනවා. දැන් මේකේ L1 කියන කොටස ගත්තොත් ඒ L1 කියන කොටසෙන් gedara තියෙන එක කොටසකට තමයි විදුලිය සපයන්නේ. ඒ කියන්නේ නිවසේ තියෙන පරිපත කොටසකට විතරයි. එතකොට දැන් ඒ L1 ට සම්බන්ධ සිඟිති පරිපත බිඳිනය මගින් ඒ පරිපත කොටසට ලැබෙන විදුලිය විසන්ධි කරන්න පුළුවන්. සිඟිති පරිපත බිඳින සහ විලායක ගැන අපි ඊළඟට කතා කරමු. මේ සිඟිති පරිපත බිඳින සම්බන්ධ කරලා තියෙන්නේ විබෙදුම් පෙට්ටිය ඇතුලේ. ඉතින් නිවසේ තියෙන එක් පරිපත කොටස් වලට විදුලි සැපයීම තමයි මේ සිඟිති පරිපත බිඳින මගින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ එක පරිපත කොටස් වලට කිසියම් නිශ්චිත ධාරාවකට වඩා වැඩි ධාරාවක් ගලා ගියාම මේ සිඟිති ධාරා පරිපත බිඳිනේ ලීවරය ස්වයංක්‍රීයව පහළට වැටිලා පරිපතේ විසන්ධි වීම සිද්ධ වෙනවා. නමුත් මේ අවස්ථාවේදී මුළු නිවසේම විදුලිය විසන්ධි වීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ අදාළ පරිපත කොටසේ විතරයි විදුලිය විසන්ධි වීම සිද්ධ වෙන්නේ. එතකොට කියනවා මේ ආලෝක පරිපතයකදී ඇම්පියර් 6ක් ගෙන යන MCBද කෙවෙනි පරිපතවල ඇම්පියර් 13 ගෙන යන MCBද භාවිතා කරනු ලැබේ කියලා. ආලෝක පරිපතයක් කියන එකෙන් අදහස් වෙන්නේ සාමාන්‍යයෙන් විදුලි බුබුලු අඩංගු වෙන පරිපත. ඉතින් ඒ විදුලි බුබුලු වල පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය අඩු නිසා ඒ සඳහා ඇම්පියර් 6ක උපරිමයක් තියෙන MCB භාවිතා වෙනවා. නමුත් කෙවෙනි පරිපත වලට සම්බන්ධ කරන ඊට වඩා වැඩි විද්‍යුත් ශක්තියක් පරිභෝජනය කරන විදුලි උපකරණ. ඒක නිසා ඒ කෙවෙනි පරිපත සඳහා උපරිම ධාරාව ඇම්පියර් 13ක් වෙන MCB පාවිච්චි වෙනවා. ඊළඟට කියනවා ආලෝක පරිපතයකට විදුලි බල්බ සහ ඇම්පියර් 6 පේනු දෙකක් පමණක් සවි කළ හැකි අතර කෙවෙනි පරිපතයකට පේනු පමණක් සවි කළ යුතුයි. ඊළඟට පල්ලෙහෙන් පෙන්වලා තියෙන රූපයක් ඒකේ වම් පැත්තෙන් පෙන්වලා තියෙන්නේ විලායකයක රූප සටහනක් පිඟන් මැටි පේනුවකින් පිඟන් මැටි පේනුවක් වටේ තියෙනවා. ඒකේ අර මැද්දෙන් විලායක කම්බිය තියෙනවා. මේ විලායක කම්බිය හරහා ඊට වඩා උපරිම ධාරාවක් ගලාගෙන ගියාම මේ විලායක කම්බිය පිච්චෙනවනේ. ඒකට මේ කම්බිය අලුතෙන් දාන්න ඕන. නමුත් ඊට එහා පැත්තේ රූපේ පෙන්වලා තියෙන්නේ සිඟිති පරිපත බිඳින එක රූප සටහනක්. සිඟිති පරිපත බිඳින එක මේ ලීවරය පහළට වැටෙනවා කිසියම් නිශ්චිත ධාරාවකට වඩා වැඩි ධාරාවක් ගලාගෙන ගියා. එතකොට ආයේ නැවත ක්‍රියාකාරීත්වය සඳහා සිද්ධ කරන්න ඕන මේ ලීවරය ආපහු ඉහළට දාන එක. MCB විශේෂයෙන් සැකසූ විබදුම් පෙට්ටියේ සවි කළ හැකිය. ඊළඟට මේ MCB සම්බන්ධ විශේෂ කරුණක් තියෙනවා කියන්න. ඒක තමයි මේ පුද්ගලයෙකුට විදුලි සැර වැදීමකදී මේ MCB මගින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ MCB එකක් මගින් සිද්ධ කරන්නේ කිසියම් පරිපත කොටසකට නිශ්චිත ධාරාවකට වඩා වැඩි ධාරාවක් ගලා ගියාම සිද්ධ වෙන ගිනි ගැනීම් වලින් ඒ ගෘහ විද්‍යුත් පරිපත කොටස ආරක්ෂා කරන එක විතරයි. නමුත් මෙතනදී පුද්ගලයා ඒ කියන්නේ විදුලි සැර වැදීමකදී පුද්ගලයාට ආරක්ෂාවක් ලබා දීම සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට කියනවා පැරණි ගෘහ විද්‍යුත් පරිපතවල MCB වෙනුවට විලායක භාවිතා කරන ලදී. විලායක භාවිතයෙන් ඉවත් වීමට හේතුව විලායක දැවී යාමකදී එහි මැටි අල්ලුව ගලවා අලුත් විලායක කම්බියක් යෙදිය යුතු වීමයි. ඉතින් මේ පැරණි විලායක කම්බි භාවිතා නොකිරීමට හේතුව තමයි
ඒ කියන්නේ මේකේ අලුත් වැඩියාව අපහසුයි. ඒ කියන්නේ විලායක කම්බිය පිච්චිලා ගියාට පස්සේ ආය අලුතෙන් විලායක කම්බියක් දැමීම අවශ්‍ය වෙනවා. ඉතින් නඩත්තුව අපහසු නිසා තමයි මේ දැන් විලායක භාවිතය අඩු වෙලා තියෙන්නේ. ඊළඟ විශේෂ කරුණක් තියෙනවා මේ සෑම විටම MCB හෝ විලායක යෙදිය යුත්තේ සජීවී රැහැනට. ඊළඟට පල්ලෙහෙන් රූප සටහනක් පෙන්වලා තියෙනවා. මේක හඳුන්වන්නේ පාරිභෝගික ඒකකය කියලා. ඒ කියන්නේ මේ නව ගෘහ විද්‍යුත් පරිපථවල වෙන්කරණයයි ශේෂධාරා පරිපථ බිඳිනයයි විබෙදුම් පෙට්ටියයි එකම ආවරණයක් තුල සවි කරලා තියෙනවා. මේක තමයි පාරිභෝගික ඒකකය කියලා හඳුන්වන්නේ. ඊළඟට ස්විච් සහ කෙවෙනි. බල්බ වලට විදුලිය සැපයීම නවතාලීමට භාවිතා කරන ඒකක ස්විච්යන් වේ. මේවා තනි ස්විච් ලෙස හෝ ස්විච් කිහිපයක් එකම ඇසුරුමක සිටිනසේ සකසා ඇත. ඉතින් මේ ස්විච් සම්බන්ධ කරලා තියෙන විදි තියෙන. ඒ කියන්නේ තනි ස්විච් එකක් විදිහට තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්විච් කිහිපයක් එකට සම්බන්ධ කරලා එකම ඇසුරුමක තියෙන විදිහට තියෙන්නත් පුළුවන්. සෑම බල්බයක්ම තනිව දැල්විය හැකි පරිදි ස්විච් පරිපථයට සම්බන්ධ කෙරේ. දැන් මේකේ කලින් කියලා තියෙනවානේ මේ ස්විච් කිහිපයක් එකම ඇසුරුමක තිබ්බත් ඒ එක ස්විච් එකක් මගින් පාලනය කරන්නේ එක බල්බ් එකක්. ඒ විදිහට තමයි සාමාන්‍ය ස්විච් පරිපථයට සම්බන්ධ කරන්නේ. ඊළඟට ගෘහ විද්‍යුත් පරිපථයේ ඇති අනෙක් වැදගත් උපාංගය වන්නේ කෙවණියයි. මෙහි දැක්වෙන්නේ ස්විච් සහිත කෙවණියකි. මේවාට සජීවී රැහැන, උදාසීන රැහැන සහ නිවසේ වෙනම භූගත කොට ඇති භූගත රැහැනක් සම්බන්ධ වේ. මේ වාක්‍යයට පහලින් පෙන්වලා තියෙන රූපේ දකුණු පැත්තේ වම් පැත්තේ පෙන්වලා තියෙනවා කෙවණියක්. ඒ කෙවණිය ස්විච් එකක් තියෙන කෙවණියක් තමයි ඒකේ පෙන්වලා තියෙන්නේ. ඊට එහා පැත්තේ රූපේ පෙන්වලා තියෙනවා පේනුවා. තුන්කුරු පේනුවා. පේනු වර්ග දෙකක් තියෙනවා. අපි දන්න විදිහට දෙකුරු පේනු සහ තුන්කුරු පේනු කියලා. ඉතින් මෙතන පෙන්වලා තියෙන තුන්කුරු පේනවා. ඊට මේ වම් පැත්තේ තියෙන කෙවෙනියේ තියෙනවා සජීවී රැහැන, උදාසීන රැහැන සහ භූගත රැහැන සම්බන්ධ කරන්න පුළුවන් සිදුරු තුනක්. ඊළඟට කියන තුන්කුරු පේනුවක ප්‍රමාණය විශාල අග්‍රය උපකරණයේ බාහිර ලෝහ ආවරණයට සම්බන්ධ වන අතර කෙවණියට සම්බන්ධ කළ විට ඒ නිවසේ භූගත කම්බියට සම්බන්ධ වේ. ඉතින් මේකේ තියෙන තුන්කුරු පේනුව තියෙන මේ උඩින් තියෙන ප්‍රමාණය විශාලාග්‍රය සම්බන්ධ වෙන්නේ උපකරණයේ බාහිර ලෝහ ආවරණයට. ඒක කෙවණියට සම්බන්ධ කරාම නිවසේ භූගත කම්බියට සම්බන්ධ වෙනවා. අර ගෘහ විද්‍යුත් පරිපථයේ කලින් කතා කරානේ පැන්නුම් සූචියක් ගැන. ඒකේ ක්‍රියාකාරීත්වයට මේ භූගත සම්බන්ධය අවශ්‍ය වෙනවා. විදුලි කාන්දු වීමකදී සිදුවන විදුලි සැරවැදීමකින් ආරක්ෂා වීමට යොදලා තියෙන පැන්නුම් ස්විචයේ ක්‍රියාකාරීත්වයට මේ උපකරණයේ භූගත කම්බිය සමග තියෙන සම්බන්ධතාවය අත්‍යවශ්‍ය වෙනවා. ඒ වුණාට නවීන විදුලි උපකරණ සමහර ඒවා විදුලිය කාන්දු නොවන ප්ලාස්ටික් වලින් බාහිරව ආවරණය කරලා තියෙන වෙලාවට ඒට විදුලිය සැපයීමට දෙකුරු පේනු භාවිතා වෙනවා. ඒවා භූගත රැහැනට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පල්ලෙහා රූප සටහන් දෙකක පෙන්වලා තියෙනවා එදිනදා ජීවිතයේදී හමු වන පේනු වර්ග දෙකක්. දෙකුරු පේනු සහ තුන්කුරු පේනු. මේ වම් පැත්තේ පෙන්වලා තියෙන දෙකුරු පේනු වල රූප සටහනක්. ඒකේ ඔයාලට පේනවා ඇති ඒ පේනු සම්බන්ධ වෙන්නේ සජීවී රැහැනට සහ උදාසීන රැහැනට විතරයි. භූගත රැහැන සමග සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් තුන්කුරු පේනුව සජීවී රැහැන, උදාසීන රැහැන සහ භූගත රැහැන කියන රැහැන් තුනම සමග සම්බන්ධ වෙනවා. ඊළඟට අපි සම්බන්ධක රැහැන් පිළිබඳව කතා කරමු. සාමාන්‍යයෙන් සම්බන්ධක රැහැන් විදිහට පාවිච්චි කරන්නේ තඹ කම්බි. මේ කම්බි හරහා තමයි විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ.
සාමාන්‍යයෙන් වැඩි ධාරාවක් ගමන් කරනවා නම් කිසියම් පරිපථයක් සඳහා ඒ සඳහා පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් හරස්කඩ වර්ගඵලයේ වැඩි තඹ කම්බි. ඒකට හේතුව තමයි වැඩි ධාරාවක් තඹ කම්බිය කරහා ගමන් කරනකොට ඒ කම්බිය රත් වෙන්න බලනවා. ඒක නිසා ඒ රත් වෙන එක අඩු කරගන්න තමයි සාමාන්‍යයෙන් හරස්කඩ වර්ගඵලය වැඩි කම්බි පාවිච්චි කරන්නේ. ඉතින් මේ තඹ කම්බි ආරක්ෂාව සඳහා විද්‍යුත් පරිවාරක ආවරණයකින් ආවරණය කරලා තියෙනවා. මේකේ කියලා තියෙනවා ඇම්පියර් 5 හෝ ඇම්පියර් 6 ආලෝක පරිපථ සඳහා වර්ග මිලිමීටර එකක හරස්කඩ වර්ගඵලය සහිත තනි කම්බියෙන් යුත් රැහැනක් භාවිතා වේ කියලා තියෙනවා. ඊළඟ කරුණ ඇම්පියර් 15 හෝ ඇම්පියර් 13 කෙවෙනි පරිපථ සඳහා වර්ග මිලිමීටර 1.5ක සපල හරස්කඩ වර්ගඵලයක් ඇති කම්බි 7කින් යුත් රැහැනක් භාවිතා වෙනවා කියලා. ඊළඟට මේ පල්ලෙහා වගුවක් තියෙනවා. ඒක තියෙනවා සාමාන්‍යයෙන් අපි දන්නවා මේ කම්බි වර්ග 3ක් තියෙනවා පාවිච්චි වෙන. ඒ තමයි සජීවී කම්බිය, උදාසීන කම්බිය සහ භූගත කම්බිය කියලා. ඉතින් මේ රැහැන් තුන වෙන වෙනම වර්ණ 3කින් තමයි ආවරණය කරලා තියෙන්නේ. ඒ අනුව මුල් කාලයේදී සජීවී කම්බිය රතු පාටිනුත් උදාසීන කම්බිය කළු පාටිනුත් ආවරණය කරලා තිබුණා. දැන් පවතින කම්බිය ආවරණය පැහැයගත්තාම සජීවී කම්බිය දුඹුරු පාටිනුත් උදාසීන කම්බිය නිල් පාටිනුත් භූගත කම්බිය කොළ පාටිනුත් දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් මේ කම්බිය ආවරණ සඳහා PVC වගේ ද්‍රව්‍ය තමයි පාවිච්චි වෙන්නේ. අපි ඊළඟට කතා කරන මාතෘකාව තමයි ගෘහ විද්‍යුත් පරිපථ සම්බන්ධය කියන මාතෘකාව. මීට කලින් අපි කතා කරා ගෘහ විද්‍යුත් පරිපථයක තියෙන උපාංග කිහිපයක් පිළිබඳව. අපි මේ කොටසදී සාකච්ඡා කරන්නේ කොහොමද ඒ උපාංග ගෘහ විද්‍යුත් පරිපථයට සම්බන්ධ වෙන්නේ කියන එක ගැන. මේක කියනවා ගෘහ විද්‍යුත් පරිපථයේ ඇති සෑම බල්බයක් හා කෙවණියක්ම සමාන්තරගතව සම්බන්ධ කෙරේ කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන වාසිය තමයි මේ බල්බ ටික සමාන්තරගතව සම්බන්ධ කරාම එක බල්බයක් දැවිලා ගියොත් එහෙම අනික් බල්බ නිවිලා යන්නේ නැහැ. දැන් බැරි වෙලා හරි මේ බල්බ ටික අපි එක පේලියට ඒ කියන්නේ එහෙම නැත්නම් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිබ්බනම් එක බල්බයක් හරි දැවිලා ගියොත් එහෙම පරිපථය එතනින් විසන්දි වෙනවා. ඒක නිසා ඒ රැහැනට සම්බන්ධ අනික් බල්බ ටිකත් නිවිලා යනවා. නමුත් සමාන්තරගතව සම්බන්ධ කරලා තිබුණොත් එහෙම වෙන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි සීච සෑම විටම සජීවී රැහැනට සම්බන්ධ වේ. මේ නිසා සීච විවෘතක ඇති විට බල්බ පරිපථය ස්පර්ශ කළද විදුලි සැර වැදීමක් සිදු නොවේ. ඉතින් මේ ස්විච් සම්බන්ධ වෙලා තියෙන සජීවී රැහැනට. එතකොට ඒ ස්විච් එකක් විවෘත කරලා තිබ්බහම සජීවී රැහැන තියෙන සම්බන්ධය නැති වෙලානේ. එතකොට විසන්ධි වෙලානේ තියෙන සජීවී රැහැන. එතකොට ඒක ඇල්ලුවා කියලා විදුලි සැර වැදින්නේ නැහැ. ඊළඟට කෙවෙනි පරිපථ ඇම්පියර් 13ට ඔරොත්තු දෙන රැහැන් වලින් නිර්මාණය කෙරේ. ඇතැම් අවස්ථාවලදී කෙවෙනි පරිපථ වලය පරිපථ ලෙස සම්බන්ධ කෙරේ. ඒ වගේම ඊළඟ කරුණ කියලා තියෙනවා මේ ක්‍රමයේදී සෑම කෙවෙනියකටම මාර්ග දෙකකින් රැහැන් දෙකක් හරහා ධාරාව ගලන නිසා අඩු විස්කම්බයෙන් යුත් රැහැන් භාවිතා කළ හැකි වේ කියලා කියනවා. ඒ කියන්නේ එතකොට දැන් මේ කෙවෙනියට මාර්ග දෙකකින් ධාරාව ගලන රැහැන් දෙකකින් එතකොට එක රැහැනක් හරහා ගලන්නේ සාපේක්ෂව ඒ කියන්නේ ධාරාව බෙදීමක් වෙනවනේ මෙතෙන් රැහැන් දෙකම හරහා එනකොට එන මුළු ධාරාව බෙදිලානේ එන්නේ. එතකොට එක රැහැනක් කරහා ගලන්නේ සාපේක්ෂව අඩු ධාරාවක් නිසා ඒ රැහැන සාපේක්ෂව අඩු හරස්කඩ වර්ගඵලයක් ඇතිව නිර්මාණය කරන්න පුළුවන්. ඒකට හේතුව තමයි අඩු ධාරාවක් ගලනකොට මේ කම්බිය රත් වෙනවා එක අඩුවීම. අපි ඊළඟට කතා කරන මාතෘකාව තමයි ගෘහ විද්‍යුත් පරිපථයේ ඇති ආරක්ෂක පූර්වෝපාය. මූලික වශයෙන් අපි ගෘහ විද්‍යුත් පරිපථයක ආරක්ෂක පූර්වෝපායන් දෙකක් ගැන කතා කරනවා. ඒවා තමයි ශේෂ ධාරා පරිපථ බිඳිනය, ඊළඟ එක තමයි MCB හෝ විලායකය. අපි මුලින්ම කතා කරමු ශේෂ ධාරා පරිපථ බිඳිනය ගැන.
මේකෙන් සිද්ධ වෙන්නේ කෙනෙකුට විදුලි සැර වැදීමකදී හරි උපකරණවල විදුලිය කාන්දු වීමකදී හරි විදුලිය කපා හැරීම. මේ වෙලාවේදී මුළු නිවසේම විදුලිය විසන්ධි වීම සිද්ධ වෙනවා. ඊට අමතරව මුළු නිවසටම ලබා ගන්නා ධාරාව ඇම්පියර් 30ට වඩා වැඩි වුණාමත් විදුලිය කපා හැරීම සිද්ධ වෙනවා. ඉතින් මේකේ තියෙන වාසිය තමයි මේ ප්‍රධාන රැහැන් හරහා ගොඩක් ලොකු ධාරාවක් ගලාගෙන ගියොත් එහෙම ඒ ධාරාව නිසා මේ රැහැන් රත් වෙලා ගිනි ගැනීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙන අනතුරු වළක්ව ගන්න තමයි ශේෂ ධාරා පරිපථ බිඳිනය පාවිච්චි කරන්නේ. ඉතින් මේ ශේෂ ධාරා පරිපථ බිඳිනේ හරි සිඟිති පරිපථ බිඳිනේ හරි ක්‍රියාකාරීත්වය නිසා නිවෙසේ හෝ පරිපථයක විදුලිය විසන්ධි වුණාට පස්සේ ඉස්සෙල්ලම කරන්න ඕන අධිධාරා පරිපථ බිඳිනය විවෘත කිරීම. ඊළඟට RCCB හෝ අදාළ MCB RCCB කිව්වේ ශේෂ ධාරා පරිපථ බිඳිනය, MCB කිව්වේ සිඟිති පරිපථ බිඳිනය. මේකේ දැන් විදුලිය විසන්ධි වීමක් සිද්ධ වුණාම මේ දෙකේම තියෙන ලීවරය පහළට වැටිලා තියෙන්නේ. ඒක ඉහළට දාලා ඔන් කරලා නැවත අධිධාරා පරිපථ බිඳිනය සංවෘත කරන්න ඕනේ. ඊට පස්සෙත් විදුලි සැපයීම කපා හැරෙනවා නම් විදුලි කාර්මිකයෙකු ලවා ඒ දෝෂය නිවැරදි කරගන්න ඕනේ. ඊළඟට කියලා තිනවා මීට අමතරව පහත පූර්වෝපායන් ආරක්ෂාව සඳහා අනුගමනය කිරීම ඉතා වැදගත්ය කියලා. ඒකේ පළවෙනි එක තමයි විලායක යෙදීමේදී පරිපථයට නියමිත වූ ඇම්පියර් 6 හෝ ඇම්පියර් 13 විලායක කම්බි පමණක් යෙදීම. ඒ කියන්නේ මේකෙදී පරිපථයට යොදන්න ඕන ඒ පරිපථයට ගැළපෙන විලායක කම්බි. ඊළඟ කරුණ තමයි විදුලි උපකරණ භාවිතා නොකරන විට කෙවණියෙන් පේනුව ගලවා තැබීම. තුන්වෙනි කරුණ තමයි විදුලි බලය ඇන හිටි විට නිවසේ විදුලි උපකරණවල ස්විච් සංවෘත නොකිරීම. ඊළඟ හතරවෙනි කරුණ විදිහට දීලා තියෙන කෙවණි වලට සුදුසු පේනු හැර රැහැන් ඇතුළු නොකිරීම. ඒ කියන්නේ මේ කිසියම් විද්‍යුත් උපකරණයක පේනුවක් ගැලවිලා හරි තියෙනවා නම් ඒකේ තියෙන රැහැන් මේ කෙවණි වලට සම්බන්ධ කිරීම එච්චර ආරක්ෂාකාරී දෙයක් නෙවෙයි. ඊළඟ කරුණ ගිනි ගැනීමක් සිදු වන අවස්ථාවකදී වහාම අධිධාරා පරිපථ බිඳිනය මගින් නිවසේ විදුලිය විසන්ධි කරන්න ඕනේ. ඊළඟ කරුණ දින කිහිපයකට වරක්වත් ශේෂ ධාරා පරිපථ බිඳිනයේ ඇති පරීක්ෂක බොත්තම ඔබා එහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඕන. ශරීරයේ තෙමිලා තියෙන වෙලාවට විදුලි උපකරණ පරිහරණය කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තෙත්තු වත් වලින් විදුලි ස්විච් දැමීම ආරක්ෂාකාරී ක්‍රියාවක් නෙවෙයි. ඊළඟ කරුණ තමයි බහුපේනුවක් මගින් එකම කෙවණියකට එයට දැරිය හැකි උපරිම ධාරාවට වඩා වැඩි ධාරාවක් ලබා ගන්නසේ උපකරණ කිහිපයක් සම්බන්ධ නොකිරීම. ඒ කියන්නේ බහුපේනුවකට සාමාන්‍ය උපකරණ කිහිපයක් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඒ සම්බන්ධ කරන උපකරණ ඔක්කොම මගින් ලබා ගන්න ධාරාව මේ බහුපේනුව සම්බන්ධ කරලා තියෙන කෙවණිය තියෙනනේ ඒ කෙවණියට දරා ගන්න පුළුවන් උපරිම ධාරාව ඉක්මවා යන්න බෑ කියලා තමයි මේකෙන් කියන්නේ. ඊළඟ කරුණ රෙදි මැදීමේදී විදුලි ස්ථිරිකය භාවිතා කරන විට රබර් පළසක් මත සිටීම හෝ රබර් පාවහන් පැළඳීම. ශීතකරණයේ ඉදිරියේදී රබර් පළසක් යෙදීම ආරක්ෂාකාරීය කියලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ රබර් කියන්නේ විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යයක් වීම. මේ වගේ රබර් පාවහන් පැළඳගෙන සිටීම මගින් මේ විදුලි සැර වැදීම් වළක්ව ගන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි අධිධාරා පරිපථ බිඳිනය හෝ ප්‍රධාන ස්විචය මගින් විදුලිය විසන්ධි කිරීමකින් තොරව නාන කාමර ආදී තෙත් ස්ථානවල දැවී ගිය විදුලි බල්බ මාරු නොකිරීම. තදින් අකුණු ගසන විට හැකිනම් ගුවන් විදුලි ආදායක ටීවී ආදිය පරිපථයෙන් විසන්ධි කිරීම. අපි දන්නා අකුණු ගහන වෙලාවක විදුලි උපකරණ පාවිච්චි කිරීම
සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි RCCB මගින් අකුණු වලින් ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ කරුණ පුහුණු කාර්මිකයෙකු ලවා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කිරීමත් විදුලි දිගු ඇති කර ගැනීමත් කරන්න ඕන. විද්‍යුත් ශක්තිය මැනීම කියන මාතෘකාව ගැන අපි ඊළඟට කතා කරමු. සාමාන්‍යයෙන් නිවෙසේ ගෙදර තියෙන විදුලි මීටරයෙන් විද්‍යුත් ශක්තිය මනින්නේ කිලෝවොට් පැය වලින්. විද්‍යුත් ශක්තිය මනින්න ජූල් කියන ඒකකයක් පාවිච්චි වෙනවා. නමුත් ගෙදරක පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය ගොඩක් ලොකු වගයක් නිසා ජූල් වලින් කිව්වොත් ඒක ගොඩාක් ලොකු වගයක් කියවෙන්නේ. ඒක නිසා කිලෝවොට් පැය කියන ඒකකයෙන් තමයි ගෙදරක පාවිච්චි කරන විද්‍යුත් ශක්තිය මනින්නේ. කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ කිලෝවොට් එකක ක්ෂමතාවයක් තියෙන උපකරණයක්. පැයකදී පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය. එතකොට මේ කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් 3.6 ගුණ කිරීම 10 බල 6ක අගයක් වෙනවා. ඒ කියන්නේ කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ ජූල් වලින් ගත්තොත් ඉතා විශාල අගයක් කියලා අපිට මේකෙන් පැහැදිලි වෙනවා. ඊළඟට අපි උදාහරණ ගණන් කිහිපයක් ගැන කතා කරමු. පළවෙනි එක තමයි වොට් 100ක විදුලි පාන් 4ක් දිනකට පැය 3 බැගින්ද වොට් 60ක බල්බ 5ක් දිනකට පැය 4 බැගින්ද දල්වන්නේ නම් මාසකට පරිභෝජනය කරන විදුලි ඒකක ගණන කිලෝවොට් පැය වලින් සොයන්න කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලම බලමු වොට් 100ක බල්බය මගින් එක දවසකදී පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඒ කියන්නේ වොට් 100ක බල්බයක් විදුලි පහන් වොට් 100 විදුලි පහන් 4ක් පැය 3ක් දැල්වීමේදී වැය වන ශක්තිය ඉස්සෙල්ලම ගණනය කරලා තියෙනවා. ඒක තමයි 100යි වොට් ගුණ කරනවා. ඒ වගේ විදුලි පහන් 4ක් තියෙනවානේ. ඒක නිසා 4ෙන් ගුණ කරනවා. පැය 3ක් දැල්වෙන නිසා පැය 3ෙන් ගුණ කරනවා. එතකොට 1200යි වොට් පැය කියලා පිළිතුර ලැබිලා තියෙනවා. ඊළඟට අපි හොයාගන්නවා වොට් 60ක විදුලි පහන් 5ක් පැය 4ක් දැල්වීමේදී වැය වෙන ශක්තිය. එතකොට 60යි වොට් ගුණ කරනවා. ඒ වගේ විදුලි පහන් 5ක් තියෙන නිසා 5ෙන් ගුණ කරනවා. ඒක පැය 4ක් දැල්වෙන නිසා පැය 4ෙන් ගුණ කරනවා. එතකොටත් ලැබිලා තියෙන උත්තරය 1200යි වොට් පැය කියලා. ඒ කියන්නේ 60යි වොට් විදුලි පහන් මගින් එක දවසකදී පරිභෝජනය කරන ශක්තිය තමයි මේ 1200යි වොට් පැය කියලා ලැබිලා තියෙන්නේ. එතකොට මේ විදුලි පහන් දෙක මගින්ම එක දවසකදී පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය වෙන්නේ 1200යි වොට් පැය ඒවා දෙකක්. ඒ දෙකේ එකතුව. එතකොට එක මාසෙකදී බල්බ සියල්ල මගින්ම පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය වෙන්නේ මේ දෙක එකතුව 30න් ගුණ කරාම ලැබෙන අගය. එතකොට ලැබිලා තියෙනවා 72000යි වොට් පැය කියලා මාසයකදී පරිභෝජනය කරන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය විදිහට. එතකොට දැන් මෙතන උත්තරේ ලැබිලා තියෙන්නේ වොට් පැය වලින්නේ. එතකොට කිලෝ වොට් පැය කරන්න ඕන නිසා 72000 කියන එක බෙදනවා 10න්. එතකොට මාසයකදී පරිභෝජනය කරන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය විදිහට 72යි කිලෝවොට් පැය කියලා කිලෝවොට් පැය වලින් පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි ඊළඟ උදාහරණය කතා කරමු. ක්ෂමතාවයේ වොට් 30ක් වන විදුලි බල්බ දෙකක් දිනකට පැය 4 බැගිනුත් ක්ෂමතාවයේ වොට් 60ක් වන විදුලි බල්බ 3ක් දිනකට පැය 3 බැගිනුත් පමණක් දල්වන නිවසක මාසික විදුලි බිල කොපමණද කියලා අහනවා. දත්තයක් දීලා තියෙනවා එක් විදුලි ඒකකයක් සඳහා රුපියල් 10ක් අය කරනු ලැබේ කියලා. එතකොට අපි ඉස්සෙල්ලම හොයාගන්නවා වොට් 30 බල්බ දෙකක් පැය 4ක් දැල්වීමේදී වැය වෙන ශක්තිය. එතකොට වොට් 30 ගුණ කරනවා 2ෙන් 4 ඊට පස්සේ 4ෙන් ගුණ කරනවා. එතකොට 240යි වොට් පැය කියලා උත්තරේ ලැබිලා තියෙනවා. එතකොට මෙතනදී මේ ලැබිලා තියෙන වොට් 30 බල්බයක් මගින් එක දවසකදී පරිභෝජනය කරන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඊළඟට අපි ගණනය කරනවා වොට් 60 බල්බ 3ක් පැය 3ක් දැල්වීමේදී වැය වෙන ශක්තිය. එතකොට එක දවසකදී මේ වොට් 60 බල්බ 3ක් පැය 3ක් දැල්වෙනවා කියලා දීලා තියෙනවානේ. එතකොට මෙතනදී ලැබෙන්නේ වොට් 60 බල්බ සියල්ලම මගින් එක දවසකදී පරිභෝජනය කරන
මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය. ඒක ලැබිලා තියෙනවා 60 ගුණ කරනවා. ඒ වගේ බල්බ් 3ක් තියෙනවනේ. එතකොට 3ෙන් ගුණ කරනවා. පැය 3ක් පාවිච්චි කරන නිසා 3යි පැය 3ෙන් ගුණ කරනවා. එතකොට 540 වොට් පැය කියලා ලැබිලා තියෙනවා. එතකොට බල්බ් සියල්ලම සඳහා මාසකට වැය වෙන ශක්තිය වෙන්නේ එක දවසකදී මේ බල්බ් සියල්ලම මගින් වැය වෙන විද්‍යුත් ශක්තිය ප්‍රමාණය වෙන්නේ 240 වොට් පැය ධන 540 වොට් පැය. එතකොට මාසෙකට මේ බල්බ් සියල්ලම මගින් පරිභෝජනය කරන විද්‍යුත් ශක්ති ප්‍රමාණය හොයන්න ඕනි නිසා ඒ දෙකේ එකතුව 30න් ගුණ කරනවා. එතකොට උත්තරයේ විදිහට මාසයකට වැය වෙන මුළු විද්‍යුත් ශක්ති ප්‍රමාණය වොට් පැය වලින් ලැබිලා තියෙනවා 23400යි කියලා. එතකොට දැන් අපි මේක කිලෝවොට් පැය බවට පරිවර්තනය කරගන්න ඕනේ. එතකොට 1000න් බෙදනවා. වොට් පැය කියන එක 1000න් බෙදනවා. වොට් පැය වලින් ලැබිලා තියෙන පිළිතුර 1000න් බෙදනවා. එතකොට 23.4යි කිලෝවොට් පැය කියලා ලැබිලා තියෙනවා. එතකොට විදුලි ඒකක එකක් කියලා කියන්නේ ඒ කියන්නේ කිලෝවොට් පැය එකක් කියලා කියන්නේ විදුලි ඒකක එකක් කියන එකනේ. විදුලි ඒකක මිල රුපියල් 10යි කියලා මුලදී දත්තයක් දීලා තියෙනවා. එතකොට මෙතන විදුලි ඒකක ගාණ වෙන්නේ 23.4යි. එතකොට විදුලි ඒකක මිල රුපියල් 10යි නම් විදුලි ඒකක 23.4ක මිල රුපියල් 234යි. එතකොට මාසික විදුලි බිල විදිහට අපිට රුපියල් 234ක් ලැබෙනවා.